ආයිබෝවන් මම ලක්සේනානායක වෘශ්චික ලග්න හිමියනි. ඔබ දන්නවද මේ සැප්තැම්බර් මාස 24 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 18 දක්වා මේ සිකුරු කියන ග්‍රහය නීච වෙනවා. නීච වුණාට මොකද යන්නේ හරීම ආත්මාර්ථකාමී වද දෙන මිනිස්සෙකුගේ ගෙදරට. සිකුරු ජ්‍යොතිෂය තුල වෘශ්චික ලග්න හිමියනි හඳුන්වන්නේ ස්ත්‍රී ග්‍රහයෙකු ලෙස. ඔබට ජම්මලාභියාට සියලු සුවඵල දීමේ ප්‍රමුඛ ග්‍රහයෙක්. ඔබගේ ඔපේට කෞශල්‍යයට සංදර්ශනයට දර්ශනීය බවට අධිපති වෙන්නේ මේ සිකුරු. ලස්සන පිරිසිදු බව ප්‍රීතිය ප්‍රේමය ආදී දේවල් ලැබෙන්නේ සිකුරුගෙන්. ඔබට සමාජයේ ප්‍රිය කරන ආලය කරුණාව යහපත් විවාහය සැපසේ වාසය වාසනාවන්ත ලෙසින් ප්‍රීතියෙන් කාලය ගත කිරීම මිත්‍රත්වය පිරිසිදුව ඇඳුම් ඇඳීම අධික වියදමින් කාලය ගත කිරීම කෙලි සෙල්ලම් වලට ඇති ආසාව රූප ස්වභාව ඔබට ලැබෙන්නේ ඔබගේ කේන්දරයේ සිකුරු බලවත් නම්. ඔබගේ කේන්දරයේ සිකුරු ස්වක්ෂේත්‍රව උච්චක්ෂේත්‍රව සිටිනම් මුළු ජීවිත කාලෙම සැපසේ එකසේ එක ලෙස ගත කිරීමට ඔබට ලැබෙනවා. අකලට මහලු නොවන තරුණ පෙනුමක් ඔබට ලැබෙනවා. ගරු සැලකිලි ලැබෙනවා. භාර්යාව ස්වාමියා සමග කාලය යහතින් ගත කිරීමට ලැබෙනවා. මෙවැනි සුබ බල දෙන සිකුරු මේ සැප්තැම්බර් 24 ඉඳලා ඔක්තෝබර් 18 දක්වා නීච වෙනවා. ඔබට කොහොමද කියලා අපි දැන් බලමු. ඔබ දැන් දන්නවා. සිකුරු නීච වෙනවා. මේ සිකුරු කියන ග්‍රහය ගැන ගත්තොත් ලෞකික සැප සම්පත් දෙන්න උපකාරී වෙන ග්‍රහයක්. යාන වාහන ගෙවල් දොරවල් සැප පහසුව කිසි කෙනෙකුට ණය නොවී ජීවත් වෙන්න පුළුවන් කම ඇති කරලා දෙන්නේ මේ සිකුරු කියන ග්‍රහය. රූපයට ලස්සන දෙන්නේ. මුළු ජීවිත කාලෙම ඒකාකාරව සැප පහසුව ලැබමින් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නේ. අකලට මහලු නොවන තරුණ පෙනුම දෙන්නේ. සුන්දරත්ව මූණක් ලබා දෙන්නේ. හමේ පැහැ ලබා දෙන්නේ. රසවත් ආහාර පාන ලබා දෙන්නේ. දැන් සිකුරු බලවත් වුණායට උච්චක්ෂේත්‍ර ස්වක්ෂේත්‍ර වුණායට මේ දේවල් ලැබෙනවා. නමුත් ඔබගේ උප්පත්තියේදී සිකුරු කියන ග්‍රහය ස්වක්ෂේත්‍ර බලයකින් උච්චක්ෂේත්‍ර බලයකින් ඉන්න පුළුවන්. නමුත් උච්චක්ෂේත්‍ර ස්වක්ෂේත්‍ර බලයකින් හිටියට දැන් මේ යන කාලය සැප්තැම්බර් 24 ඔක්තෝබර් 17 දක්වා කාලයේ සිකුරු නීචයි. හරියට මේ වගේ ඔබට සල්ලි තියෙනවා ඕන තරම්. නමුත් බහන්න නෑ ඔබට මිලදී ගන්න. බහන්න හිඟයි. මම මේ උදාහරණයක් කතා කරන්නේ. එහෙනම් ඔබගේ අවශ්‍යතා සපුරා ගන්න බැරි කාලයක්. කර්මයට අනුව බලද්දී ලෝකායන කේන්ද්‍රය අනුව සිකුරු නියෝජනය කරන්නේ දෙවනි ස්ථානය. ගෘහ හා විවාහ ජීවිතය, ධනෙ උපේන ආකාරය, ඔබගේ කතාව. ඊළඟට නියෝජනය කරන්නේ 7 වෙන්න. 7 වෙන්න කියන විවාහය. තමාගේ විවාහ සාකරු සහකාරිය. සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමේ ශක්තිය. හවුලේ වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව. කණ්ඩායම් හැකීමෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව. සියලු දේ ස්ථාවරත්වය ඇති කරගන්න පුළුවන් ක්‍රමවේදයන් තමා 7 වෙනින් පෙන්වන්නේ. එහෙමනම් මේ නීච වීම කර්මයට අනුව විශේෂයෙන්ම විවාහයට බලපානවා. ප්‍රේම සම්බන්ධතාව වලට බලපානවා. ඒ නිසා මේ ගොඩාක් වෙලාවට මේ නීච වීම කාන්තාවන් හිංසාවට පීඩාවට කරදරයට පත් වෙන කාල සීමාවක්. ඒක මුළු ලෝකේ පුරාම පැවතිලා යනවා. කාන්තා හිංසනයන් වැඩපොලේදී රැකියා ස්ථානයේදී හිංසාවට පත් වෙන්න පුළුවන්. අතරමඟ තනි බංගලමේ ගමන් කරද්දී හිංසාවට කරදරවලට පත් වෙන්න පුළුවන්. අසනීප තත්ත්වවලින් පත් වෙන්න පුළුවන්. මට ලස්සන ගෙයක් තියෙනවා.
හැබැයි හිතන්නේ නැති ජල ගැල්මක් ඇවිල්ලා මගේගේ භාගයක් යට වෙන්න පුළුවන්. දැන් මේ නීච වීමට ස්වභාව ධර්මයන්ගේ සහයෝගයක් ලැබෙනවා. මොකද මේ ලෝකයේ තුල තියෙන ස්වභාව ධර්මයේ ලස්සන නැති කරලා දානවා. ඒක ස්වභාව ධර්මයෙන් වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය වූ අපි අතින් වෙන්නත් පුළුවන්. එවැනි කාල සීමාවක්. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න පුළුවන්. සැපට කාපු අපට සැපට කන්න නැති වෙන්න පුළුවන්. අවශ්‍ය කරන ගමන් බිමන් යන්න අවශ්‍ය පහසුකම් නැති වෙලා යන්න පුළුවන්. ඒක එක රටකට සීමා නැහැ. මුළු ලෝකයේ පුරාම ඇති වෙන දෙයක්. ඉන්ධන හිඟයක්, ගෑස් හිඟයක්. ඒ ගෘහ ජීවිතේනේ සිකුරු නියෝජනය කරන්නේ. ඒව නැති වෙලා යන්න පුළුවන්. එකිනෙක අතර තිබුණු සම්බන්ධතාවයන් කැඩලා යන්න පුළුවන්. දැන් මෙවැනි කාල සීමාවක් තමයි මේ සැප්තැම්බර් 24 ඉඳන් ඔක්තෝබර් 10 දක්වා එන්න තියෙන්නේ. එතකොට මුදල් රටවල් විදිහට ගත්තත් සාමාන්‍ය ව්‍යාපාරිකයන් විදිහට ගත්තත් තමාගේ ආදායම් මාර්ග වලට වැටකඩලු ඇති වෙනවා. මුදල් වීදම් වෙනවා, ආදායම් මදි. එකිනෙකා අතර වාහක ප්‍රහාර ඇති වෙනවා. තිබුණු සමදතා හවුල් කඩාගෙන බිඳගෙන වැටෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? බල තණ්හාවක් වෙන්න පුළුවන්. නායකත්වයට වෙන්න පුළුවන්. රාජකාරියට වෙන්න පුළුවන්. වගකීමට වෙන්න පුළුවන්. මේ සියල්ලම හේතු කොටගෙන විශේෂයෙන් මේ කාල සීමාව තුළ කාන්තාවන් හිංසනයට පීඩාවට පත් වෙන්න තියෙන්නේ. ස්ත්‍රිය රැවටෙනවා. මොකද ස්ත්‍රිය හිතනවා මම හරි පිරිසුදුයි, මම සදාචාරශීලී රකින්න කෙනෙක්, ඒ නිසා මට හම්බ වෙන පිරිමියත් ඒ වගේ කෙනෙක් කියලා. එසේ නොවෙන්න පුළුවන්. ප්‍රේම සමදතා සම්බන්ධයෙන් කරදර වලට මුහුණ පාන සිදු වෙන්න පුළුවන්. තමන්ටම දැන් මේ මම කතා කරන්නේ විශේෂයෙන්ම ස්ත්‍රියට, පිරිමියටත් අදාළයි. තමන්ටම ආවේනික වූ අහංකාර පරුස වූ ආලය නිසාම ආදරය නිසාම ඔබ දුකටපත් වෙනවා. මොකද්ද මේ කතා කරන්නේ? ස්ත්‍රිය පිරිමියාට සැරපරුසව කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දිට්ඨ ධම්ම වේදිනී අනුව පුරුෂයාගෙන් ලැබෙන්නේ ඒ ප්‍රතිචාරයමයි. පිරිමියාගෙන් ලැබෙන්නේ කාන්තාවට ප්‍රතිචාරයමයි. පරිගැනීමේ චේතනාව කූට ක්‍රියාවන් වලට ස්ත්‍රිය නතු වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ ප්‍රීතිය හා සැපත අඩු වෙන්න පුළුවන්. වෙලාවකට නැත්තටම නැති වෙන්න පුළුවන් සැපය සතුට. ආදරය ඔබගේ ආදරය පතාගෙන එන සැකසහිත චරිත ඇත්තන් මේ ලෝකයේ පුරාටම බහුල වශයෙන් එනවා. කාන්තාවන් පිටුපස. ඔබ එම ආදරයකට හසු වුණොත් ඔහුගේ කූට ක්‍රියාවලට හසු වී දැඩි ලෙස පීඩා විඳීමට සිදු වෙනවා. තරුණ කාන්තාව ඔබට බොහෝ ගැටලු ප්‍රශ්න සතුරුකම් පීඩා ඇති කරන වටපිටාවක් ලෝකයේ පුරාම නිර්මාණය වෙන්නයි තියෙන්නේ. ඒ තුල විවාහ ජීවිතය තුල අමුසැමි විරසකයන් නිර්මාණය වෙනවා. මතභේද වැඩිවීමට ඔහුගේ ඇගේ කතාවන් මූලික වෙන්න පුළුවන්. ඔබ පින නැති කාන්තාවක් වුණොත් විවාහය අතහැර යාමට පවා සිදු වෙන්න පුළුවන්. දැන් මම මොකද්ද මේ කියන්නේ? පින වැඩි කරගන්න. සම්මා වීරිය වඩන්න. නූපන් කුසලයන් උපද්දවා ගැනීම පිණිස කැමැත්ත ඇති කරගන්න. ඒ සඳහා වෑයම් කරන වීරිය වඩන්න. උපන් අකුසලයන් නැති කරලා දාන්න කැමැත්ත ඇති කරගන්න. ඒ සඳහා වෑයම් කරන වීරිය වඩන සිත එකඟ කරගන්න. බලවත් ලෙස වීරිය වඩන්න. නූපන් කුසලයන් උපද්දවා ගන්න. ඒ සඳහා කැමැත්ත ඇති කරගන්න. ඒ සඳහා වෑයම් කරන වීරිය වඩන සිත එකඟ කරගන්න බලවත් ලෙස වීරිය වඩන්න.
උපන් කුසලයේ රැකගන්න. ඒක වැඩි දියුණු කරගන්න. මුලාවට හසු වෙන්න දෙන්න එපා. භාවනාවන් සම්පූර්ණ කරගන්න. මේ විදිහට තමයි ඔබ පින වැඩි කරගන්න ඕනේ. වීරියෙන් යුතු කරන්න ඕනේ. වැරදි පෙම්වතුන් ආශ්‍රය නිසා කාන්තා ඔබ බොහෝ කරදරයට මුහුණ පෑමට සිදු වෙනවා. මේ කාල සීමාව තුළ විෂම රාගය, අධර්ම රාගය ලෝතුරා පැතිර යන කාල සීමාව. මම ඔබට මතක් කරලා දෙන්නම්. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලය තුළ ඒ ඉපදෙන ජාතිය තුළ බොහෝ වෙලාවට උත්පල වන්නා මහරහත් තෙරණියට වාසනාවක් හිමිකමක් තිබුණා ඒ බෝසතන් වහන්සේගේ දීනියක් වෙලා ඉපදෙන්න. බෝසතන් වහන්සේගේ. එතකොට එහෙම දියණියක් වෙලා ඉපදුණු ඒ උත්පල වන්නා ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මහරහත් බව ලැබුවා. අග්‍ර මහා රහත් තෙරණින් වහන්සේ නමක්. නමුත් පෙර කර්මයක් පළ දුන්නා. මහරහත් බව ලැබලා තියෙද්දිත් උත්පල වන්නා නන්ද නම් තරුණයෙකුගෙන් දූෂණයට ලක් වුණා. ඒ බුද්ධ කාලයේ බුදු දහම ලෝ පුරා පැතිර යන කාලයේදී ඒ කාලෙත් අධර්ම රාගය, විෂම රාගය ලෝතුරා පැතිරුණා නම් අද බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැන අවුරුදු 5000ක් තමන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනය පවතිවා කියලා අදිස්ථාන කළ මේ රටේ දැන් ඒ තියෙන පින නැති වෙවි යන කාල සීමාවක්. එහෙනම් කොහොම අධර්ම රාගය, විෂම රාගය ඇති වෙන්න පුළුවන්ද? කාන්තාව ඔබ මේ තේරුම් ගන්න ඕන. ඔබ පරිස්සම් වෙන්න ඕනේ. තනි බංගලවේ ගමන් බිමන් යන්න එපා. මේ කාල සීමාව තුළ සුභ ධර්මයේ අපිට එරෙහි වෙන්න තියෙන නිසා, විපාක වෙන්න නිසා පෙම්වතා සමග වුණත්, දන්න පෙම්වතා සමග වුණත් කාමරවලට රින්ගන්න යන්න එපා. තමාගේ පෞරුෂත්වය රැක ගන්න ඕනේ. වැරදුනොත් වැරදුනාමයි. තනි බංගල මේ ගමන් කරන්න හොඳ නැති කාලයක්. ට්‍රිප් එහෙම යන්න හොඳ නැති කාලයක්. මොකද සුභා ධර්මයේ උදව් කරන්නේ ඔබට එයින් ආරක්ෂිත වෙන්න. විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන හානිය වැඩි මේ කාල සීමාව තුළ. ඒ නිසාම ගෙදර ඉන්න තාත්තා තම දියණිය, තම බිරිඳ ඇස් දෙක වගේ රැක ගන්න ඕනේ. ගෙදර ඉන්න සොහොයුරා තම නැගණිය, වැඩිමහල් සොහොයුරිය, අම්මව ඇස් දෙක වගේ රැක ගන්න ඕනේ. මේ කාලෙත් කාන්තාව ඔබ හිතුවක්කාරී වෙන්න එපා. රෑ පාටි වලට යන්න. අඳුර බොහොම භයානකයි මේ කාලය තුල. කාන්තාවට විපතක් කරන්න තියෙන අවස්ථා වැඩි. වැඩක් සිද්ධ වුණාට පස්සේ මේක කියලා වැඩක් නැහෙනේ. වෙන්නේ ඉස්සෙල්ලා අපි ආරක්ෂිත ක්‍රියාමාර්ග අප තුළ ඇති කර ගන්න ඕනේ. රාගය ඇති වෙන, කාමයේ ඇති වෙන කිසි දෙයක් ඇස් දෙකින් බලන්න යන්න එපා. ඔබ ඒකට අහු වෙන්න පුළුවන් මේ කාලය තුළ. අකුරු තුනේ එක්කෙනා ඔබ එනකම්මක බලාගෙන ඉන්නවා. කනට ඇහෙන ශබ්දයට රාගයක්, කාමයක් ඇති කරගන්න එපා. ඔබ අහු වෙනවා. අපි අහලා නැද්ද? පෙම්වතාගේ යාළුවෙක් කෝල් එකක් දෙනවා, අහවල් දෙන්න පෙම්වතා එනවා ආයෙ එන්න කියලා. එහෙම කියලා කරදරට වැටුණු දරුවෝ ගැන අපි අහලා නැද්ද? නාසෙත් දෙන සුවඳට ඔබ කැමති වෙන්න එපා. මොකද ඔබ විසඤ්ඤ වෙන්න පුළුවන්. දිවට දෙන්න රසයට නොදන්න අය දෙන කෑම බීම වලට ගිජු වෙන්න එපා. කයට පහසක් දැවුනොත් අසුබ භාවනාවක් වඩලා ඒ කත අතහරින්න. මනසට කිසිම කාම රාග අරමුණක් ගන්න මෙපා මේ කාලේ සීමාව තුල. අන්න එහෙමයි පංචේන්ද්‍රියන් ඔබ ආරක්ෂා කරගන්න ඕනේ.
ඔබ දුප්පත් වෙන්න තියෙන්නේ. වියදම් වැඩි වෙලා. එහෙනම් වියදම් පාර්ශවය ඔබ අවම කරගන්න ඕන. පාලනය කරගන්න ඕන. ඡාම් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එදිනට ලැබෙන දෙයින් ජීවත් වෙන්න. දැන් මෙතෙක් කල් ඔබගේ ජීවිතය තුළ එක දවසක් ගෙදර පිටින් ගිහලා රෙස්ටෝරන්ට් එකට ගිහලා කෑවනම් ඒකත් නවත්තන්න වෙන කාලයක්. එකක් අතරමඟදී කරදරයක්, එකක් ඔබ දුප්පත් වෙන්න තියෙන මුදල් අතින්. දැන් ඔබ රැකියාව කරන කෙනෙක් නම් රැකියාව විතරයි ඔබ කරන්නේ. ඒතර දුප්පත් වෙන්නට තියෙනවා කර්මයට අනුව. එතකොට මොකද්ද ඔබට ඇති වෙන තත්ත්වය? ඔබගේ රැකියාවට අනතුරක් වෙනවා. ඔබගේ රැකියාව නැති වෙන්න පුළුවන්. අහිමි වෙන්න පුළුවන්. උයාගත් පත අමු සැමියන් විදියට දරුවන් විදියට එකට එක්ව අනුභව කිරීමට ඔබට වාසනාව නැති වෙලා යන්න පුළුවන්. ලෝකයේ පුරාම බොරුව මුලාව රජ කරන කාලයක්. වැරදි අය බලයට එන්න උත්සාහ කරන කාලයක්. අපි තමයි මේක කරන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්වන කාලයක්. මේ ලෝක පුරාම බොරුවෙන් වැහිලා යනවා. විශේෂයෙන්ම කාන්තාව ඔබ තමන්ගේ යටිබඩ ගර්භාෂය ආශ්‍රිත රෝග පීඩාවන් තුල පීඩාවට පත් වෙන්න පුළුවන්. කාන්තාව ඔබ අස්ථාන චෝදනා වලට ගොදුරු වෙන්න පුළුවන්. පිරිමි ආධිපත්‍ය තුල ඔබ හිංසාවට පීඩාවට පත් වෙන්න පුළුවන්. එනන් නිවස තුල තම සැමියා බිරිඳව ආදරෙන් රැක ගන්න ඕනේ. සොහොයුරා තම නැගණියව ආදරෙන් බලා ගන්න ඕනේ. පියා දුවව ආදරෙන් බලා ගන්න ඕනේ. ලේලිට නැන්දම්මගේ මාමණ්ඩගේ හිරියර වලට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. දැන් නැන්දම්මලා මාමණ්ඩිලා ලෑස්ති වෙන්නුනා තමාගේ ලේලිව තමාගේ කුසෙපෙන් දරුවෙක් විදියට රැක බලා ගන්න. රැකියාව, රාජකාරිය, වගකීම, නායකත්වය තුළ කාන්තාවන් තදබල පීඩාවන්ට හිංසාවන්ට ලක්වීමට ඉඩ තියෙන කාලයක්. විශේෂයෙන් කාන්තාවන්ට ධනිස්ස ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. අනුතුරු වැඩි වෙන්න පුළුවන්. පාරකදී යද්දී වුණත් වාහනයක් පදවද්දී වුණත් කාන්තාව ඔබ සිහි බුද්ධියෙන් ගමන් කළ යුතුයි. වැඩිම අනුතුරු ඔබ වෙත ළඟා වෙන්නේ. කාන්තාවන්ට තිබූ රැකියාව නැති වී යාමට හේතු ඇති කරනවා. කාන්තාවන් රැකියන් තුළ හිංසා පීඩාවට ලක් වෙන කාලයක් වෙනවා මේ කාලය. ඒ නිසා තරුණ කාන්තාවන් තුළ ප්‍රීතිය සැකය ඇතනම් වෘත්තීය මට්ටම තුළ බොහෝ විට පොඩ්ඩයි සුවල්පයයි බොහෝ විට සැපයක් නැතිවීමට ඉඩ තියෙනවා. හැබැයි ඒ සියල්ල ඔබ තේරුම් ගද්දී පරක්කු වැඩි. ඔබ රැකියා ප්‍රධානියෙක් නම්, ඔබ පිරිමි අයෙක් නම්, ඔබ ධර්මය අවබෝධය තුළ ඉන්නවා නම්, පින ගැන විශ්වාස කරනවා නම්, ඒ භාග්‍යවත් ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ විශ්වාස කරනවා නම්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දිවිහිමියෙන් අදහන කෙනෙක් නම්, ඔබ තමාගේ ආයතනින් සියලුම කාන්තාවන් තමාගේ දියණියන් විදියට අම්මාවරු විදියට සලකලා රැක බලා ගන්න ඕන කාලයක්. බලන්න එපා තරුණියක් විදියට කිසිම කාන්තාවක් දිහා ඔබ ආයතන ප්‍රධානියෙක් විදියට. මන්ද විෂම රාගය ඇවිස්සෙන තියෙන කාලයක්. විෂම ලෝභය ඇවිස්සෙන තියෙන කාලයක්. ඒක ඔබට පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ සැමියාට බිරිඳට ආදරය කරද්දී, ස්ත්‍රියක් විදියට බිරිඳක් විදියට සැමියාට ආදරය කරද්දී, අහලේ පාද්දී අහංකාර වෙන්න එපා. සරපරුෂ වෙන්න එපා. ඒ තුල පීඩාවටපත් වෙන්නේ ඔබමයි.
බුදුරජාන් වහන්සේ දේශනා කළ පරිදි දිට්ඨ ධම්ම වේදිනීය විපාකේ ඒ වෙලාවෙම ලබා දෙන කාලයක් මේ කාලය. ඒ නිසාම විවාහව ජීවිත තුළ ප්‍රීතිය සැපය නැත්තරම නැති වෙලා යන්න පුළුවන්. ඔබේම අවබෝධය ඔබට සතුරු වෙන්න පුළුවන්. ඔබගේ වචන තුළ ඇතිවන සෞම්‍ය බව, හික්මීම, සංවර බව ඔබ රැක ගන්න ඕනේ. විශේෂයෙන්ම මෙම කාල සීමාව තුළ ඔබ නායකයෙක් වෙන්න. ඒ කියන්නේ බිරිඳ මං කියන දේ අහන්න ඕනේ. එහෙම නැත්නම් බිරිඳ හිතනවා ස්වාමියා මං කියන දේ අහන්න ඕනේ. එහෙම වුණා මොකද වෙන්නේ? තමාටම ආවේනික වූ අහංකාර වූ පරුෂ වූ තත්වයක් ආදරයත් එක්ක එකට එකතු වෙනවා. ඒ නිසා ඔබමයි දුකට භාජනය වෙන්නේ. ස්වාමියාට සැරපරුස ලෙස කතා කරන්න පුළුවන්. එකට එක කියන්න පුළුවන්. කරුණු 12කින් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඔබ බිරිඳක් විදිහට ස්වාමියාව ගණන් ගන්න නැහැ. ස්වාමියා ඔබව ගණන් ගන්න නැහැ. වචන තුන දෙදෙනා අතර එකිනෙක ආනබෝධින් යුතුව එකට එක කියන වචන හෝ මාරු වෙනවා. එකට එක කරන්නේ බවට පත් වෙනවා. අවංකකම නැතු වෙනවා. ආදරය කරන්න හිතෙන්නේ නැහැ. ගැටලුවක් ආවම මේ බිරිඳට ස්වාමියට උදව් කරන්න හිතෙන්නේ නැහැ. ස්වාමියට ගැටලුවක් ආවම බිරිඳට උදව් කරන්න හිතෙන්නේ නැහැ. දෙදෙනා අතර තියෙන සමගිය බිඳ වැටෙනවා. වැරදි උපදෙස් තුල වැරදි තීරණ ගන්න පුළුවන්. අනවබෝධයෙන් යුතුව. ආගම දහමට තියෙන විශ්වාසය නැති වෙලා යන්න පුළුවන්. වගකීමක් සහිතව රාජකාරියක් නිසලෙස ඉෂ්ට සිද්ධ කරන්න ඔබ අසමත් වෙන්න පුළුවන්. ඔබ එකිනෙකා අතර තිබුණු මිත්‍රත්වයන් බිඳී යන්න පුළුවන්. අලසකම, කම්මැලිකම ඔබ තුල වැඩි වෙන්න පුළුවන්. මේ හැමදේම හේතු කොටගෙන මොකද්ද ඔබට වෙන්නේ? මේ හැමදේම හේතු කොටගෙන ඔබට මොකද්ද වෙන්නේ? අවසානයේ ප්‍රීතිය සැපය බිඳුව බවට පත් වීම. සැප්තැම්බර් 24 ඉඳන් ඔක්තෝබර් 17 දක්වා තියෙන්නේ. මේ කාලය ස්ත්‍රී ඔබගේ කයයි සිතයි දෙකම ලෙඩ වෙන්න තියෙන කාලයක්. එතකොට නිරෝගී කෙනෙක් එතන නැහැ. ස්ත්‍රී ඔබ පේන දේවල් පස්සේ දුවන්න පුළුවන්. සත්පුරුෂයව හඳුනන්නේ නැහැ. මේ කාලේ මිනිසුන් බොහෝ විදිහට හිතන්නේ තමාට කවුරු හරි තෑග්ගක් දුන්නොත් එයා සත්පුරුෂයා. කවුරු හරි තමාට තෑග්ගක් නොදුන්නොත් එයා අසත්පුරුෂයා. ඇත්තනේ මම මේ කියන්නේ. අන්නේ එහෙම ලද බොළඳ විදිහට ඔබ හිතන්න ගියොත් ඔබ අමාරු වැටෙනවා. මේ කාලය තුල ඔබගේ ජීවිතයට අලුත් අයට එන්න දෙන්න එපා. මොකද ඔබ රැවටෙන්න තියෙන අවස්ථාව වැඩි. මේ කාලේ ඉපදෙන දරුවන්ටත් ඒ තත්ත්වය තියෙනවා. කවුද හරි ඒ තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් එක්කම ඔබ හිතන්න ඕනේ කොහොමද? ධර්මයේ අවබෝධය තුළ තිසරණයේ පිහිට ලබන්න ඔබ උනන්දු වෙන්න ඕනේ. බෞද්ධෙක් විදියට. තිසරණයේ පිහිට ලබන්න නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තිබුණොත් විතරයි ඔබ සම්මා දෘෂ්ටියටපත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාරනවා සම්මා දෘෂ්ටියටපත් වුණු කෙනෙකුට හැරෙන්න තිසරණයේ පිහිට ලැබෙන්නේ නැහැ. බුද්ධ රත්නයේ, සී සද්ධර්මයේ, සී සංඝ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඔබ සම්මා දිට්ඨියටපත් වුණා කියලා ඔබට තියෙන සංඥා තුනයි. මොකද්ද පරිවැන්න? ඕනම අවස්ථාවක කාමය, අධර්ම, අකුසල ඔබට අත්හරින්න පුළුවන්. ඕන වෙලාවක ඔබට අත්හරින්න පුළුවන්. 10න් දකින රූපය මට ඕනේ නැහැ කියලා අත්හරින්න පුළුවන්. කනට ඇසෙන ශබ්දය මට ඕනේ නැහැ කියලා අත්හරින්න පුළුවන්. නාසයට දැනෙන ආග්‍රහණ වෙන සුවඳ මට ඕනේ නැහැ කියලා අත්හරින්න පුළුවන්.
දිවට දෙන රසය මට ඕනේ නැහැ කියලා අතහරින්න පුළුවන්. කයට දෙන පහස මට ඕනේ නැහැ කියලා අතහරින්න පුළුවන්. මනසට අරමුණු සිතුවිලි මට ඕනේ නැහැ කියලා අතහරින්න පුළුවන්. අන්න ඒ දෙවෙනි එක ඔබ ගැන හිතන්න ඕනේ. මේ සියල්ල නැති වෙලා යන දේවල්. මගේ රූපය අවුරුදු 10 දී තිබුණේ කොහොමද? 15 දී තිබුණේ 25 කොහොමද තිබුණේ? දැන් තියෙන්නේ කොහොමද? අනිත්‍ය දෙයක් මේ රූපය. එදා උත්පලවන්න මහරහත් තෙරණියන් වහන්සේ දූෂණයටපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හමුට යද්දී බුදුරජාණන් වහන්සේ මේ දකිනවා. ඒ පෙර විපාකයක් නිසා වළක්වන්න බෑ. අහනවා නැගණිය කියලා මට මතක හැටියට මම ඒ අහපු බණේ තියෙන්නේ මොකක්ද ඔබට දැනෙන්නේ කියලා. මට කිසි දෙයක් දැනෙන්නේ නැහැ කිව්වා. අන්න රහත් පවේ තියෙන උත්තම බලය. කාමයේ අතහැරපු කෙනෙක්. හරියට දරිපල්ලකින් එන්න වගේ. එහෙමනම් ඔබගේ දකින්න රූප පස්සේ යන්න එපා. ඔබ හිතන්න මෙව ඔක්කොම නැති වෙලා යන දේවල්, මහලු වෙන දේවල්. ඔබ කේශ කලාපයට කොච්චර ආදරය කරනවද? කේශ කලාපයේ සුදු වෙන්න පටන් ගත්තට පස්සේ කොච්චර දේවල් වියදම් කරලා අරන් ඔබ කළු කරගන්නවද? හැබැයි ඔබ ආස කරන ඒ කේශ කලාපයේ එක කෙස් ගහක් ඔබගේ බත් පිඟානක තිබුණොත් ඔබ ඒ බත් පිඟාන කනවද? නෑ, අතහැරලා දානවා. හිතන්නේ ගැන. ඒත් එක්කම සියලු මේ අපි දකින රූප හැමදාම එක විදිහට තියෙනවද? නැති වෙලා යන දේවල්. අනිත්‍යයි දුකයි අනාත්මයි. අපිට හෙන ශබ්ද අනිත්‍යයි දුකයි අනාත්මයි. අපිට දැන්න මේ අහග්‍රහණ සුවඳ අනිත්‍යයි දුකයි අනාත්මයි. අපිට දැන්න රසය අනිත්‍යයි දුකයි අනාත්මයි. අපිට ලැබෙන පහස ශරීරයට අනිත්‍ය වෙනවා. දුකයි අනාත්මයි. අපේ මනසට අරමුණු සිතුවිලි අනිත්‍ය වෙලා යනවා. දුකයි අනාත්මයි. මේ කිසි දෙයක් මගේ වශයෙන් ගන්න බෑ. මේවා ඔක්කොම නැති වෙලා යන දේවල්. ඔබ මේ විදිහට හිතන්න පටන් ගන්න ඕනේ. එහෙම නැතුනොත් ඔබ රාගයට අනිවාර්යයෙන්ම කාමයට අහු වෙනවා. අහු වුණාට පස්සේ වැඩක් නැහැ. එදා උත්පලවන්න මහරහත් තෙරණියට ගැටලුවක් වුණේ නැහැ. මොකද අනාගාමී වෙද්දිම කාමය නැති වෙලා යනවා. ඒකේ ආස්වාදෙ නැති වෙලා යනවා. විපාකය දුන්නට අන්තිමට ඒක ඉවරලා නන්ද කියන තරුණයා යන්නේ යද්දී මොකද වෙන්නේ? පොළොව පලාගෙන අවිච්චිට යනවා. ඒක තමයි උත්තම ගුණවත් කෙනෙකුට අපරාධයක් කළ සිද්ධ වෙන දේ. ඔබ බයින කෙනා ඔබ කොහොමද දන්නේ මාර්ගඵලලාභීද සෝතපට්ට ඵලයටපත් වුණු කෙනෙක්ද කියලා? අනුමතර මේ සම්මා දිට්ඨියටපත් වුණු කෙනෙක්ද කියලා? ඔබ එහෙම බැන්නොත් මොකද වෙන්නේ? ඔබ ඊළඟට සතර අපායට යන මාර්ගය ඔබම විවෘත කරගන්න ඔබගේ කටින්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. කර්ම නිර්මාණය වෙන්නේ ඔබ හිතන දේ අනුව, ඔබගේ වචනය අනුව, ඔබ කියන දේ අනුව, ඔබ කරන දේ අනුව. සබොහොම පරිස්සම් වෙන්න ඕනේ. මනසත් යහපත් කරගන්න ඕන, වචනයත් යහපත් කරගන්න ඕනේ, ක්‍රියාවත් යහපත් කරගන්න ඕනේ. ළඟදි මට කෙනෙක්ගේ ඇසුණු සිද්ධියක් මම මේ කියන්නම්. මට කෙනෙක් මගේ YouTube channel එක දැකලා කෙනෙක් කතා කරනවා. කාන්තාවක්. සමහර ගැටලුවක් තියෙනවා. මොකද්ද? මම අහුවා මොකද්ද? මට පිරිමිකෙන් හරි කරදරයි. කෝල්ස් එනවා ඒක නවත්තන්නේ නැහැ. මම ඇහුවා මොකක්ද ඒකට සිදුනේ කියලා. දවසක් මෙයා වැඩට යද්දී උදේ පාන්දර ටිකක් පරක්කු වෙලා කාර් එකක් නවත්තලා ලිෆ්ට් එකක් දීලා. දැන් බලන්න මේ කාන්තාව අඳුරන්නේ නැති මේ ඒ කාර් එකකට නැගලා. යන ගමන් එයාගේ ෆෝන් නම්බර එක ඉල්ලලා. ෆෝන් නම්බර එකක් දීලා. දැන් මේ කාන්තාවට ඒ මිනිස්සයා දිගට හරහාට කෝල් කරනවා. ඉතින් මං කිව්වා සිම් එක අයින් කරලා දාන්න. සිම් එක අයින් කළාට වැඩ පොලට කතා කරනවා කිව්වා. මං ඇහුවා ඇයි නන්න හඳුන්න කෙනෙක්ගේ වාහනේට ඇතුළුනේ? මට ඒ වෙලාවේ පරක් වෙලා තිබුණ වැඩට යන්න. හරි ඒකත් හරි කියමුකෝ. මං ඇහුවා ඇයි ෆෝන් නම්බර එක දුන්නේ?
ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මම ඔයාට කැමතියි කියන ඉඟියක් දුන්නා කියන එක ඒ තරුණට අවබෝධ වෙන්නේ නැති. ඉතින් ඒක අතාරින්නේ නැහැ. දැන් මෙවැනි ක්‍රියාවලින් කාන්තාව කොච්චර අසරණ වෙනවද? මං කිව්වා මහත්තයට කියන්න බැරිද මේක? අපෝ මට කියන්න බෑ. එයා අමුතු විදිය කෙනෙක්. අන්න බලන්න කරුමෙට තමාගේ බිරිඳව විශ්වාස නොකරන ස්වාමියෙකුත් හම්බෙලා තියෙනවා. කොහොමද කර්මයේ විපාක දෙන හැටි? ඒ නිසා පරිස්සම් වෙන්න ඕන කාලයක් කාන්තාව. එසේ නොවුනොත් බොහෝ දුකටපත් වෙන්නේ කාන්තාව. මම පිරිමි පාර්ශ්වයට මම මේ කතා කරන්නේ මගේ YouTube channel එක බලන්න. කාන්තාවට ගෞරව කරන්න. හැම කාන්තාවක්ම කේමා මහරාජ්‍යරණිය, උත්පලවන්නා මහරාජ්‍යරණිය ඒ විදියට හිතන්න. එහෙම නැත්නම් ඔබගේම අම්මා මේ ඉන්නේ. මේ ඔබගේම සහෝදරිය මේ ඉන්නේ. මේ ඔබගේම දීනිය තමයි මේ ඉන්නේ කියලා ඔබ හිතන්න ඕන කාලයක්. පෞරුෂ වෙන්න දෙන්න එපා. කාමයට රාගයට පිරිමි ඔබට හිත තුළට ඇතුල් වෙන්න දෙන්න එපා. හැබැයි ධර්ම අවබෝධය තිබුණ නැත්නම් අකුරු තුනේ එක්කෙනා ඔබගේ මනසට ඇතුල් වෙනවා. වෘශ්චික ලග්න හිමියනේ. ඔබ දන්නවා දැන්ටපත් මේ සැප්තැම්බර් 24 ඉඳන් ඔක්තෝබර් 17 දක්වා ඔබගේ 7 වන අධිපතියා. ඒ කියන්නේ ඔබගේ විවාහය ගැන තීරණය කරන, ඔබගේ බිරිඳ ගැන කතා කරන, ඔබගේ හවුල් ගැන කතා කරන, මහජනයා ගැන කතා කරන. ඔබගේ 12 වෙනි අධිපතියා දුක කනස්සල්ල නීතිය ගැන කතා කරන ඔබගේ ස්ථානාධිපතියා නීච වෙනවා. නීච වන්නේ 11 වෙනි ස්ථානයේදී. එහෙනම් ඔබ සමාජය තුළ අපකීර්තියකට පත් වෙන තියෙන කෙනෙක්. සමාජයේ ඉදිරියේ ගැරහුමකට ලක් වෙන තියෙන කෙනෙක්. ඔබ ළඟම සිටි කල්යාණ මිතුරන් ඔබව අතහැර යන්න තියෙන කෙනෙක්. ඔබ කරන කියන වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් පාඩු ලබන්න තියෙන කෙනෙක්. ඔබගේ පවුලේ දෙනියන්ට බොහෝ කරදර වලට පීඩා වලට මුහුණ දෙන්න වෙන කාලය සීමාවක්. දේශපාලනය තුල, නීති ශාස්ත්‍රය තුල, නාවික ශාස්ත්‍රය තුල, රේගු ශාස්ත්‍රය තුල, වෛද්‍ය ශාස්ත්‍රය තුල ඉන්න ඔබට සමාජ ඉදිරියේ බොහෝ ගැරහුමකට පීඩාවකට ලක් වෙන තියෙන කාලයක්, ඔබගේ ආදායම් නැති වෙලා යන තියෙන කාලයක්. මේ සියල්ල සිදු වෙන්නේ කුමක් හේතු කොටගෙනද? ඔබගේ සැරපරුෂ, අහංකාර, හිතුවක්කාර, උත්සාහවන්තකම් නිසා, තීරණ නිසා. ඒ තීරණ නිසා බොහෝ ඔබගේ බාල සහෝදර සහෝදරියන්, පියපක්ෂයේ නෑයින්, අසල්වැසියන් ඔබ සමග විරසක වෙන්න පුළුවන්. ඔබගේ උත්සාහයෙන් අසාර්ථක වුණොත් ඔබ කොහොමද සාර්ථකත්වයට පත් වෙන්නේ? ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඔබට ජන සමූහයක් ඉදිරියේ ඔබ බලාපොරොත්තු වෙන ගෞරවය ඔබගේ උත්සාහය තුළ නැති, ඔබගේ අහංකාර, පරුෂ උත්සාහයන් තුළ නැති වී ගියාම ඔබ දුප්පත් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අසරණයෙක් බවට පත් වෙන්න පුළුවන්. දුක කනසල්ල කියා ගන්නවත් කෙනෙක් හොයාගන්න නැහැ. ඔබගේම යහපත සඳහා අන්‍යය ගැන නොසිතා ආත්මාර්ථකාම ලෙසින් තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. අඩු ගානේ අම්මා තාත්තා ගැන හිතන්නවත් නැහැ. තමාගේ බිරිඳ ස්වාමියා ගැනවත් හිතන්නේ නැහැ. හැබැයි මේ හැම උත්සාහයක්ම අසාර්ථක වෙන්නයි තියෙන්නේ. ඔබගේ වීරිය නිෂ්ඵල වෙනවා. මේ තුල බොහෝ දුකට පත්වන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. හදිසි අනුතුරු වලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් යන්ත්‍ර සූත්‍රයක වැඩ කටයුතු කරන ඉංජිනේරු අංශයේ ජන සංනිවේදන අංශ තුල වැඩ කටයුතු කරන, ප්‍රවාහන, මහා මාර්ග, විදුලිය සම්බන්ධ ශාස්ත්‍ර වල වැඩ කරන අය බොහෝ පරිස්සම් විය යුතු කාලයක්. මොකද යාන්ත්‍රික අනුතුරු වැඩි වෙන කාලයක්. එවිට ගොදුරු වෙන අය බොහෝ වෘශ්චික ලග්න හිමියන් විය හැකියි. කෙටි ගමන් බිමන් ඔබට අවාසිදායකයි. කෙටි කාලන තීරණ ඔබට අවාසිදායකයි. ඔබට මේ කාලය තුල දුක ඔස්සලගේ මැස්ස යටි තද වෙන ගතියක් තියෙනවා. තරහ යන ගතියක් තියෙනවා.
ඒ නිසාම පපුවේ උඩ කොටස ආශ්‍රිතව අසනීප කරන්න පුළුවන්. ඒත් එක්කම විවාහ ජීවිතය තුළ දෙන්න දෙමාල්ලු අතර එකට එක කිරීම වැඩි වෙන්න පුළුවන්. මේ සියල්ලම ඔබට ලබන්න තියෙන ගෞරවය, අනාගත සුරක්ෂිතතාවය නැති කරලා දාන්න පුළුවන්. ඔබගේ හිතුවක්කාරී පරුෂ වූ ක්‍රියාවන් මුල් කොටගෙන ඔබ තම බිරිඳගේ ස්වාමියාගේ වැරදි උලුප්පමින් විවේචනාත්මක ලෙසින් දෝෂාරෝපණ කරින් කතා කිරීමට යෑම නිසා විවාහක ඔබ හා බිරිඳ ස්වාමිය අතර බින්දිය නොහැකි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබගේ කෑම රුචිය වැඩිවීම ඔබ රෝගී කරවන්න පුළුවන්. ඒ නිසාම තමාගේ වචනය, තමාගේ ක්‍රියාව වචනයට විතර සීමා කරගත්තොත් ඔබ දුප්පතෙක් බවට පත් වෙනවා. ප්‍රතිඵල නොලබන්නෙක් බවට පත් වෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි, ඔබගේ බාල සහෝදර සහෝදරිය ඇස් දෙක වගේ බලා ගන්න ඕනේ. නිතරම අසල්වැසි කාන්තාවන්ට, පියපක්ෂයේ ඥාති කාන්තාවන්ට, බාල සහෝදරියන්ට, සහෝදරියන්ට ගෞරව ලෙස සලකන්න ඕනේ. සමාජය තුළ හමු වන හැම කාන්තාවක්ම ඔබගේ නැගණියක් ලෙස ඔබ ගෞරවණීය ලෙස පිළිගන්න ඕනේ. ඔබ ඔවුන්ට සැරපරසු වුණොත් ඔවුනුත් ඔබට කාන්තාවන් වෙන ඔවුනුත් ඔබට සැරපරසු වෙන්න පුළුවන්. ඒ තුළ ඔබ මහත් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රීතිය, සතුට, උත්සාහය තුළ නැති වෙන්න පුළුවන්. බාහිර ලෙසින් ඔබ එසේ තියෙනවා කියලා පෙන්눔 කළත් ඔබ දුකට පත් වෙන නිසාම ඔබ රෝගී තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම අසත්පුරුෂ මිතුරු ඇසුරෙන් ඔබ ඈත් වෙන්න ඕනේ. මෙතෙක් හඳුනාගත් නැති අය ඔබගේ ජීවිතයට ඇතුල් වෙද්දී ඔබ ඒ හඳුනා ගැනීම පිළිගන්න ඉක්මන් නොවෙන්න ඕනේ. ඔබගේ නැගණියව, ඔබගේ සොහොයුරා වුණා හවස පන්ති ඉවර වෙලා රෑබෝ වියනවනම්, කාර්යාලය වැඩි වෙලා රෑබෝ වියනවනම්, ඒ බස් එක නවත්තන්ට ගිහිල්ලා ඒ නැගණියව, ඒ දියණියව, ඒ සොහොයුරිය තමන්ගේ බිරිඳවර එකගෙන එන්න. මන්ද අධර්ම, විෂම රාග බොහෝ ඇති වෙන තින කාලයක්. අමනුෂ්‍ය දුර බොහෝ වැඩි වෙන තින කාලයක්. ඒ විශේෂයෙන්ම කාන්තාව ඔබට තද හිංසාවන්ට, පීඩාවන්ට ලක් කරන්න පුළුවන්. එනිසා ධර්ම අවබෝධය තුළම ඔබගේ ජීවිතය නිවැරදි කරගන්න ඕනේ. වෘශ්චික ලග්න හිමියනි.